පුතේ ඔන්න අපි එහෙනම් තව ගානක් ලිව්වා. පළවෙනියටම ඔයා කරන්න ඕන පුතේ මේ ගාන පොතේ ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා මේ ගානේදී ඔයාට හොයන්න පුළුවන් සියලුම ප්‍රතික්‍රියාවන්, සියලුම බලයන්, සියලුම ආතතීන් මේ සියල්ලම හොයන්න. ඒ නිසා මම ඒ විස්තරේ යටින් ලියලා නැහැ. මොකද මේ හුරු වෙන ගණ. ඔයාලා මේ සියලුම කාරණා හොයන්න. ගාන මුලින්ම සඳහන් කරගෙන පුතේ හොඳට තේරුම් ගන්න මේ ගාන. බලන්න බර W ලු එකාකාර AB හා AC දඬු දෙකක් තියෙනවලු. එහෙනම් මෙතනදී දඬු තුනක් නෙමෙයි දඬු දෙකක්. මේ දඬු දෙක කැපිටල් A හිදී තමයි සංදි කරලා තියෙන්නේ. එතනදී සංදිය පුතේ සුමට සංදියක්. පැහැදිලිද? එහෙනම් මේක A වලදී සංදි කරලා තියෙනවා. ඒක මොන සංදියක්ද? සුමට සංදියක්. ඊළඟට වැදගත්ම දේ තමයි B හා C දෙකලවර සුමට තලයක් මත තියලා තියෙන්නේ. එහෙනම් මේ ගානේදී වැදගත්ම දේ තමයි පුතේ මේ B හා C කියන දෙකලවර කොහෙද තියලා තියෙන්නේ? සුමට තලයක් මත. එහෙනම් සුමට තලයක තිබ්බහම සුමට තලයකින් ඇති වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. තේරුණාද ඒ කාරණේ? සුමට තලයකින් ඇති වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් විතරයි. හරි. ABC තලය සිරස් වන පරිදිය මම පැහැදිලි කරලා තියෙනවා. දැන් AB හා AC දඬු තිබ්බහම ඒ තලයේ සිරස් කියන්නේ ඒ දඬු මට ඔන්න ආකාරයෙන් අත ගන්න පුළුවන්. ඒ අත ගාද්දී මගේ මේ අත යන තලය සිරස් තලයක්. AB හා AC හරි. තව දෙයක් කියනවා. මේ විදිහට දඬු දෙක සමතුලිතව තියෙද්දි පුතා දැන් මේ පොළොව සුමටයිනේ. සුමට නිසා මේ දෙන්න ඔහම එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්නේ නැති වෙන්න මේක සමතුලිතව තියලා තියෙන්න යම් විපක්‍රමයක් තියෙන්න ඕනනේ. යම් විදිහක් තියෙන්න ඕනේද? ආන් ඒ විදිහ වෙන්නේ මේ රාමුව සමතුලිතව තබා ඇත්තේ AB වලයි AC වලයි මධ්‍ය ලක්ෂයා කරන සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගින්. එහෙනම් මෙතනදී වැදගත් දෙයක් අපි කලින් ගණන් වලට වඩා වෙනස් කරලා තියෙනවා. AB හා AC වල මධ්‍ය ලක්ෂ සැහැල්ලු අවිතන්නේ කියන්නේ පුතේ ඇදෙන්නේ නැති තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් මේක සම්බන්ධ කරලා තියෙන්නේ මොන තන්තුවකින්ද? අර ඉලස්ටිය වගේ ඇදෙන්නේ නැති සැහැල්ලු තන්තුවකින්. අපිට තව දෙයක් කියනවා BAC කෝණය 2θ ලු AB සහ AC දිග එකිනෙකට සමානයිලු. හරිද දරුවනේ? එහෙනම් පුතේ ඔයාලා මේ ගාන ලියාගන්න. ගාන ලියාගෙන ඉවර වෙලා ගාන හදන්න පටන් ගන්න. තේරුණාද? හරි. ඔයාලට ආශිර්වාද කරනවා මේ ගාන හදන්න හැකියාව ලැබේවා කියලා. දැන් එන්න අපි ඇඳපු රූප සටහනට. පුතේ මෙන්න අපි රූප සටහන ඇඳලා තියෙනවා. ඒ වලදී තමයි මෙයාලා සංදි කරලා තියෙන්නේ පුතා. මෙන්න සුමට පොළොවක් මත B තියලා තියෙනවා. සුමට පොළොවක් මත C තියලා තියෙනවා. AB වල මධ්‍ය ලක්ෂයත් AC වල මධ්‍ය ලක්ෂයත් පුතේ මෙන්න මේ ආකාරයෙන් සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් යා කරලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔයාලට එහෙනම් මේ ගාන හදාගෙන යනකොට පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාවන් මේ බලයන් ඔයාලට අනිවාර්යයෙන්ම හොයන්න වෙනවා. පළවෙනි කාරණය. පුතේ මේ බල පද්ධතිය සලකපුවහම අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා එකාකාර දණ්ඩක් නිසා මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර W ක්‍රියාත්මක වෙනවා. මේක එකාකාර දණ්ඩක් නිසා මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර W ක්‍රියාත්මක වෙනවා. කාරණා දෙක නිරවුල්ද? හරි. ඊට අමතරව මේ සංදිය ගැන කතා නොකරපුවම අපිට එතන XY ලකුණු කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඇයි ඒ? සමස්ත සංදිය අපි දැන් එකපාර සලකන්නේ. එතකොට මේ සියල්ලම මේ බල පද්ධතිය සලකනකොට මේ බල පද්ධතියත් එක්ක ගත්තහම මේ සියලුම බලයන් මොන බලයන් බවට පත් වෙනවද? අභ්‍යන්තර බලයන් බවට පත් වෙනවා. මේ සමස්ත රාමුවම ගැන කතා කරද්දී මෙන්න මේ බලයන් අභ්‍යන්තර බලයන් බවට පත් වෙනවා. කාරණේ නිරවුල්ද? හරි. තව මෙන්න මෙතනින් ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් R1යි. මෙතනින් ඇති වෙනවා පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් R2යි. තව වැදගත් දෙයක් කියන්න. බලන්න. මෙන්න මෙතනින් මම කඩිරක් ඇන්දොත් ආන්ගේ සිරස්ව අඳින කඩිර මේ පද්ධතියේ සමමිතික රේඛාව වෙනව නේද? ඔන්න ඔහොම එකක් යන්න. බලන්න එතකොට මේ සමමිතික රේඛාව වටා පුතේ
මෙයා හැඩයෙන් සහ බලයන්ගෙන් සමමිතිකත්වයක් දක්වනවා නේද? පැහැදිලිද? අන්න ඒ නිසා පුතේ අපිට කතා කර හැකි මෙතන ප්‍රතික්‍රියාවත් එකිනෙකට සමාන වෙනවා කියන්නේ. ඒ නිසා මේක R එක විදිහටවත් මේක R දෙක විදිහටත් විදි දෙකකට ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දෙන්නම අපිට R විදිහට ලකුණු කරන්න හැකියාව තියෙනවා. ඒ දෙකම අපිට මොකක් විදිහට ලකුණු කරන්න පුළුවන්ද? R විදිහට ලකුණු කරන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? එතකොට බාහිර බල සලකද්දි පුතේ බාහිර බල විදිහට මේ පද්ධතියේ ඉතුරු වෙන්නේ මෙච්චරයි. එහෙනම් අපිට එකවරම මෙන්න මේ R වල අගය හොයන්න හැකියාව තියෙනවා. එහෙනම් එකවරම මේ R වල අගය අපි හොයන්නේ කොහොමද පුතේ? ඒක හොයන්නේ මේ විදිහට. ඔන්න ලියනවා. අපි මෙතනදී සලකන්නේ පුතේ බල පද්ධතියම. මොකද්ද සලකන්නේ? බල පද්ධතියම සලකලා පුතේ බල පද්ධතියම. ඒ කියන්නේ ඔක්කොම නැත්තම් රාමුවම. තව විදිහකට මේක ලියන්න පුළුවන් රාමුවම සලකලා ඉහළට විභේදනය කරනවා. රාමුව සමතුලිත නිසා සිරස් විභේදනයන්ගේ VG අයිතිය බිඳුව වෙන්න ඕනේ. එතකොට සිරසට තියෙනවා 2R පහළට තියෙනවා පුතේ 2W සමතුලිත නිසා රාමුව උත්තරේ බිඳුවයි. එහෙනම් සිරස් R වල අගය W ට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් R කියන්නේ මොකද්ද? R කියන්නේ සුමට පොළවෙන් රාමුව මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. මොකද්ද පුතේ? R කියන්නේ සුමට පොළවෙන් රාමුව මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ආන්ගේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගය W ට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි W වල අගය R වල අගය හොයලා ඉවරයි. කාරණේ නිරවුල්ද? පැහැදිලිද? හරි. දැන් ඊට පස්සේ තමයි ඒ කියන්නේ මේ බාහිර බල හොයලා ඉවර වුණාන් පස්සේ තමයි පුතේ අපි අභ්‍යන්තර බලයන් හොයන්න ගන්නෙ. මේකේ අභ්‍යන්තර බල විදිහට මොනවද තියෙන්නේ? එකක් පුතේ මෙන්න මේ තන්තුවේ ආතතිය, තන්තු වල තියෙන්නේ ආතතිනේ. දඬු වලනේ ආතති හා තෙරපුම් කතාවක් තියෙන්නේ. එහෙනම් තන්තුවේ ඇති වෙන ආතතිය අභ්‍යන්තර බලයක් වෙනවා. ඊට අමතරව අපිට පුතේ මෙන්න මෙතන තන්තු හැම නැහැනේ. මොනවත් බාහිර බල නැති නිසා මේ සංදිය ගලවන්න පුළුවන්. ගලවලා එයාගේ බලයන් සිරස් හා තිරස් සංරචක වන විදිහට ලකුණු කරන්න පුළුවන්. පැහැදිලිද? තිරස් හා සිරස් සංරචක වන විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි. නමුත් ඔයාලට මම සිද්ධාන්තයක් කියලා දුන්නා මතකද? මොකද්ද? පුතේ යම් සිරස් රේඛාවක් වටා පද්ධතියක් ජ්‍යාමිතිකව හා භෞතිකව සමමිතික වෙනවා නම් ඒ අවශ්‍යතාවය මෙතන තෘප්ත වෙලා නැද්ද? තෘප්ත වෙලා තියෙනවා. ඇයි මෙන්න මෙතන සිරස් රේඛාවක් ඇන්දොත් ඒ සිරස් රේඛාව වටා මේ පද්ධතිය සමමිතිකයි. බලයන්ගෙන් හා හැඩයන්. ආන්ගේ සිරස් සමමිතික රේඛාව මතට යම් සංදියක් වැටෙනවා නම් එහෙනම් මේ සංදිය වැටෙන්නේ ඒ සිරස් සමමිතික රේඛාව මතට. ඒ කියන්නේ මේ සංදිය වැටෙන්නේ ඒ සිරස් සමමිතික රේඛාව මතට. ආන්ගේ සිරස් සමමිතික රේඛාව මතට වැටෙන සංදීන්ගේ මොන බලද බිඳුව වෙන්නේ? සිරස් බලයන් සිරස් විභේදන සංරචකයන් ශූන්‍ය වෙනවා. එහෙනම් මේ සිරස් විභේදන සංරචකයේ බිඳුවයි. මේ සිරස් විභේදන සංරචකයේ බිඳුවයි ඒවා කොහෙට තිබ්බත් ඒ නිසා ඒ දෙක ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් අපිට මෙතනදී වෙන්නේ නැහැ. අපි ඒකට අදාළ સિદ્ધාන්ත කොටස සාකච්ඡා කළා. මොකද්ද સિદ્ધාන්ත කොටස? යම් බල පද්ධතියක් සිරස් සමමිතික රේඛාවක් වටා يعني සිරස් රේඛාවක් වටා සමමිතික නම් ඒක ජ්‍යාමිතික හා භෞතිකව දෙකෙන්ම වෙන්න ඕනේ. ආන්ගේ සිරස් සමමිතික රේඛාව මතට යම් සංදියක් වැටෙනවා නම් උදාහරණයකට මෙයා වගේ ඒ සංදියේ තියෙන සිරස් සංරචකයන් බිඳුව වෙනවා. එහෙනම් අපිට මේ දෙන්න නොසලකා හැරිය හැකි මෙතන ලකුණු කරන්න තියෙන එකම ප්‍රතික්‍රියාව මේ තිරස් සංරචකය. ඒක මේ අතට මම x කියලා ලකුණු කරොත් එහෙනම් මෙයාගේ මේ දිශාවට y වෙනවා. x වෙනවා සමානයි ප්‍රතිවිරුද්ධයි. එහෙනම් සමානයි ප්‍රතිවිරුද්ධයි. කාරණේ තේරුණාද? මේ පැත්තට x ලකුණු කරා නම් මෙයාගේ මේ පැත්තට x ලකුණු කරන්න ඕනේ. තේරුණාද? හරි. දැන් අභ්‍යන්තර බලත් ලකුණු කරාම මේකේ අභ්‍යන්තර බල විදිහට අපිට බලයන් කීයක් හොයන්න වෙනවද? දෙකක් හොයන්න වෙනවා. එකක් තමයි මේ t කියන බලය අපිට හොයන්න වෙනවා පුතේ. අනිත් එක තමයි x කියන බලය හොයන්න වෙනවා.
ඊළඟට ඔය දෙන්න හොයාගත්තා නම් පුතේ තන්තුවේ ආතතිය හොයන්න පුළුවන්. දැනටමත් අපි පොළවෙන් ඇතිවෙන අභිලම්භ ප්‍රතික්‍රියාව හොයලා ඉවරයි. x එව්වා නම් a කියන සංදියේ ප්‍රතික්‍රියාව හොයලා ඉවරයි. පැහැදිලිද? එහෙනම් දරුවනේ මෙතෙක් වාලා සොළු කිරීම සිද්ධ කරන්න එතනින් පස්සේ කොටසක් තනියම උත්සාහ දරන්න. දැන් පුතේ ඔන්න බලන්න මම ඔයාලට ආයෙ පහසුවෙන් රූපේ තේරුම් ගන්න පුළුවන් විදිහට රූපය ලකුණු කරා. දැන් අපිට මෙන්න මේ r වලගේ w කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම AB දණ්ඩට ක්‍රියා කරන බාහිර බල වෙනම ලකුණු කරා. මේ බලන්න x ඇයි y බිඳුව වුණා t මේ t බලපාන්නේ මේ දණ්ඩට w r වලගේ w. ඊළඟට AC දණ්ඩට බලපාන බාහිර බල මෙහෙම ලකුණු කරා. එන්න සමමිතික රේඛාව රතු පාටින් ලකුණු කරා. තව එක දත්තයක් තියෙනවා. මේ සමස්ත කෝණය 2යි θ නම් සමමිතික රේඛාවෙන් එයා දෙකට බෙදෙනවා. එක කෝණයක් පුතේ θ වන පරිද්දේ. පැහැදිලිද? දැන් ඕම් ඔය කාරණා ටික නේද අපි රූපේ තියෙන්නේ. දැන් අපිට නොදන්න පද දෙකයි හොයන්න ඕන පුතේ. එකක් t වලාගය අනිත් එක x වලාගය. දැන් t වලාගය හා x වලාගය කියන මේ අභ්‍යන්තර බල හොයන්න නම් ඔයාට එක්කෝ AC දන්න වෙනම සලකන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ ඔයාලට BC දන්න වෙනම සලකන්න පුළුවන්. එහෙනම් මගේ දරුවෝ AC දන්න එක්කෝ වෙනම සලකන්න නැත්නම් BC දන්න සලකන්න ඔය දඬු දෙක සලකලා පුතේ ගාන හදන්න පටන් ගමු. පැහැදිලිද කාරණේ? හරි. ඒ නිසා මම ඔන්න BC දන්න වෙනම රූප සටහනකට ගත්තා. එන්න මේ පැත්තට. ඔව් මම ගත්තේ පුතේ AB දන්න. ඔන්න මම වෙනම රූප සටහනකට AB දන්න අරගෙන තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න මම ලියනවා AB දණ්ඩේ සමතුලිතතාවයට මොකේදද පුතේ? AB දණ්ඩේ සමතුලිතතාවයට. හරි. AB දණ්ඩ විතරක් සලකපුවම මේ x කියන්නේ බාහිර බලයක්, t කියන්නේ බාහිර බලයක්, w බාහිර බලයක්, r සමානයි w ඒකත් බාහිර බලයක්. එතනදී අපි ලකුණු කරගත්තා මෙන්න මේ සිරස් රේඛාවත් එක්ක මෙයා සාදන කෝණය θ. ඒ කියන්නේ මේක θ. ඒ කියන්නේ මේක අනුවරිණ θ. හරි. දැන් මේ දණ්ඩ සමතුලිතයි නම් අපිට ගන්න පුළුවන් දේවල් මොකද්ද? ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ අගය ගූර්ණයේ VG යික්‍ය බිඳුවයි. තිරස් විභේදනය බිඳුවයි, සිරස් විභේදනය බිඳුවයි. දැන් අපිට මෙතනදී ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ VG යික්‍ය බිඳුවයි කියන එක භාවිතා කරන්න පුළුවන්ද? ඔව්. ඇයි භාවිතා කරන්න පුළුවන්? පුතේ අපි මෙතන සංදිය වටාත් බාහිර බල ලකුණු කරලා ඉවරයි. මේ සංදිය වටාත් බාහිර බල ලකුණු කරලා ඉවරයි. ඒ කියන්නේ දෙපැත්තම ගලවලා ඉවරයිනේ. එක පැත්තක්වත් ගලවපු නැති පැති නෑනේ. ඒ නිසා අපිට ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ VG යික්‍ය බිඳුවයි කියන එක භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? සමහර ගණන් වල අපි මේ පැත්ත ගලවන්න නැතුව තිබ්බොත් විභේදනයන් බිඳුවයි කියන එක භාවිතා කරන්න බැරි වුණා. ඇයි? එතකොට මෙහි තියෙන මෙතන තිබ්බ බාහිර බලයන් දන්නේ නැති නිසා. නමුත් දැන් මේ කෙලවරත් ගලවලා ඉවරයි, මේ කෙලවරත් ගලවලා ඉවර නිසා අර කියන සියලුම කාරණා මෙතනදී භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ AB දණ්ඩ සඳහා. පැහැදිලිද? එහෙනම් AB දණ්ඩේ සමතුලිතතාවයට අපිට තේරුම් ගන්න පුළුවන් මේ තිරස් විභේදනය ගත්තොත් මේ තිරස් විභේදනය බිඳුව වෙන්න ඕනනේ. මෙතනින් තියෙනවා තිරස් විභේදනය t පුතේ, අතනින් තියෙනවා තිරස් විභේදනය x. මේ දෙන්නාගේ අගයන් බිඳුව වෙන්න ඕනේ. හේතුවයි AB දණ්ඩ සමතුලිතයි නම් තිරස් විභේදනයන්ගේ VG යික්‍ය බිඳුවයි. ඒ නිසා ආතතියේ අගය x ට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ආතතිය අගය කාට සමානයි කියලා ගත්ත හැකිද? x ට සමානයි කියලා ගත්තා. හරි. දැන් අපිට එක්කෝ x වලාගේ හෙව්වොත් t වලාගේ නිකම්ම කියන්න පුළුවන්. නැත්තම් t වලාගේ හෙව්වොත් x වලාගේ නිකම්ම කියන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? හරි. ඒ නිසා පුතේ මම මේ බලපද්ධතිය සලකලා b කියන ලක්ෂය වටා ගූර්ණය ගන්නවා මේ පැත්තට. ලැබෙන උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුවට සමානයි. කොයි ලක්ෂය වටාද ගූර්ණය ගන්නෙ? b කියන ලක්ෂය වටා. හරි. දැන් මගේ පැටවු කියන්න b කියන ලක්ෂය වටා ගූර්ණය ගත්තොත් ඒ කියන්නේ මෙයා වටා.
මෙයා වටා ගූර්ණය ගත්තොත් ගූර්ණ ගන්න විදිහට අපිට බල කීයක් වෙනවද? මෙයාගේ ගූර්ණයක් වෙනවා, මෙයාගේ ගූර්ණයක් වෙනවා, මෙයාගේ ගූර්ණයක් වෙනවා. එහෙනම් ගූර්ණ කීයක් ලැබෙනවද? 3ක් ලැබෙනවා. යම්කිසි කෙනෙක් B කියන ලක්ෂය වටා ගූර්ණේ ගන්නේ නැතුව පුතේ එයා මෙන්න මේ ලක්ෂයේ D වගේ දාගෙන එයා D වටා ගූර්ණේ ගත්තා කියලා හිතන්න. මෙයා වටා ගූර්ණේ ගත්තා කියලා හිතන්න. එතකොට එයාට බලයන් කීයක් එනවද? එතකොට මෙයා වටා ගූර්ණේ ගද්දි T කියන බලයත් නොසලකා හැරෙනවා. මේ W කියන බලයත් නොසලකා හැරෙනවා. එයාට X එනවා, R එනවා. R කියන්නේ W. එතකොට මේක වටා ගූර්ණේ ගත්තොත් ගූර්ණයන් 3ක් සලකන්න වෙනවා පුතේ. මේක වටා ගූර්ණේ ගත්තොත් ගූර්ණයන් 2ක් සලකන්න වෙනවා. පහසු මොකද්ද? ගූර්ණයන් 3ක් සලකනවට වඩා 2ක් සලකන එක පහසුයි. ඇයි? සුළු කිරීම පහසුයි. තව කෙනෙක්ට ඕන නම් මේ ඒ වටා ගූර්ණේ ගන්න බැරිද? පුළුවන්. එයා ඒ වටා ගූර්ණේ ගත්තොත් පුතේ TW අතන W කියන තුනම සලකන්න වෙනවා. එතනත් බලයන් 3ක් එනවා. ඒ කියන්නේ ගූර්ණ 3ක් එනවා. එහෙනම් මට කියන්නේ වඩාත් පහසු දරුවෙක්ට ඉක්මනින්ම උත්තර ගන්න පුළුවන් කවුරු වටා ගූර්ණේ ගත්තොත්ද? එයාට D කියන ලක්ෂයේ වටා ගූර්ණේ ගත්තොත් පුතේ බලයන් 2යි පහසුවෙන්ම මෙන්න මේ W ඇසුරෙන් X වලගේ හොයන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? නමුත් මම B වටාම ගූර්ණේ ගන්න. කවුරු වටාම ගූර්ණේ ගන්නවද? B වටා ගූර්ණේ ගන්න. ඒ වෙනකොට පුතේ ගූර්ණය ගන්න නම් අනිවාර්යයෙන්ම මේ දණ්ඩක දිග අපිට ඕනනේ. එහෙනම් කතුවරයා මේ ගානේ කිසිම තැනක දණ්ඩක දිග අපිට දීලා තියනවද? නෑ. දණ්ඩක දිග දීලා නැති නිසා පුතේ මම ගාන හදන්න කලින් AB කියන දණ්ඩේ දිග සමානයි 2A කියලා ගන්න. ඒක ලිව්වා ඔන්න. මොකද්ද? AB දණ්ඩේ දිග 2A කියලා ගත්තා. AB දණ්ඩේ දිග 2A නම් මේක A වෙනවා, මේකත් පුතේ A වෙනවා. ඇයි D කියන්නේ මධ්‍ය ලක්ෂය වන නිසා. හරි. ගූර්ණ ගමු. මේ W මේ කැරකෙන පැත්තටමයි W වතාව. ලම්බ දුර මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය A. මෙන්න මේ පාදය ඕනේ. පැහැදිලිද? එතකොට A cos 90 ඍණ θ කියලා එක්කෙනෙක්ට ලියන්න පුළුවන්. තව කෙනෙක්ට ඕන නම් මේක 90 ඍණ θ මේක θ නිසා මේ කෝණය θ නිසා නේද? හරි. එහෙනම් එයා මේ ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවොත් කර්ණය A මේ කෝණය ඇසුරින් ඕනේ සම්මුඛ පාදය නේද? එහෙනම් A sin θ වෙනවා. එහෙනම් WA sin θ. තව කෙනෙක්ට මේක ලියන්න පුළුවන් WA cos 90 ඍණ θ. cos 90 ඍණ θ කිව්වත් sin θ කිව්වත් එකමයි. කාරණේ පැහැදිලි. ඊළඟට මෙන්න මේ B වටා පුතේ මෙයා කැරකෙන්නේ අපි තෝරගත්ත පැත්තටමයි. හිතන්න මෙන්න මෙතන මේ රතු පෑන කැරකෙන්නේ මෙහෙට. ඒ කියන්නේ මේ වටා. ඒකෙන් එන්නේ ධන ගූර්ණයක් T. ලම්බ දුර ඕනනේ. පුතේ අපිට මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙයාගේ ක්‍රියා රේඛාව කියන්නේ මේකනේ. මේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර හොයද්දි පුතේ අපිට මෙන්න මේ රේඛාව තවදුරටත් මෙහෙට දික් කරලා මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බයක් අඳින්න වෙනව නේද? මෙතන ඉඳන් මෙතෙන්ට අඳින ලම්බයටම පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ලම්බ දුරටම මේ දුර සමානයි. එහෙනම් මම මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා කර්ණය A නම් මට ඕනේ මොන පාදයේද? බද්ධ පාදය. ඒ කියන්නේ A cos θ. T වතාවක් A cos θ. තව කෙනෙක්ට මෙන්න මේ සම්මුඛ පාදය කියලා සලකන්න පුළුවන් මේ කෝණය ඇසුරෙන්. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය A කෝණය 90 ඍණ θ. අපිට ඕනේ එහෙනම් සම්මුඛ පාදය A sin 90 ඍණ θ. A sin 90 ඍණ θ කිව්වත් A cos θ කිව්වත් එකමයි. කාරණේ පැහැදිලිද? අවසාන එක්කෙනා. පුතේ මෙයා වටා මෙන්න මේ x බලය කැරකෙන්නේ මේ පැත්තට. මේ පැත්තට කැරකෙනවා කියන්නේ පුතේ අපි තෝරාගත්ත දිශාවට විරුද්ධව. එහෙනම් x ගෙන් ඇති වෙන්නේ ඍණ බලයක්. x ලම්බ දුර හොයමු. ලම්බ දුර හොයන්න මම මේ ක්‍රියා රේඛාව තව ටිකක් දික් කරන්නම් ඔයාලට තේරුම් ගන්න. ඕ. එහෙනම් බලන්න මෙතන ඉඳන් මේ මෙතෙන්ද ලම්බයක් ඇන්දොත් ඒක නේද ලම්බ දුර වෙන්නේ. ඒක තමයි ලම්බ දුර. හා කොහොමද මේ ලම්බ දුර හොයන්නේ? මම ලම්බයක් අඳින්නම් කඩව. ඕන් ලම්බ දුර. මෙන්න මේ දුර තමයි ලම්බ දුර. පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකද්දී
මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ දිග කොච්චරක් වෙනවද? 2යි. කර්ණයේ දිග 2යි අපිට ඕනේ බද්ධ පාදය මේ කෝණය θ. කර්ණය 2යි නම් කෝණය θ නම් බද්ධ පාදය කියන්නේ 2යි cos θ. එහෙනම් x වතාවක් 2යි cos θ ලැබෙන උත්තරේ බිඳුවයි. ඇයි ලැබෙන උත්තරේ බිඳුව උනේ? AB දණ්ඩ සමතුලිතයි නම් ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුව වෙනවා. ගූර්ණයන්ගේ VG ඓක්‍ය බිඳුව වෙනවා. දැන් බලන්න මේක සුළු කරද්දී අපි අතින් දාගත්ත 2A කියන ප්‍රකාශනයේ A කියන කෙනා හැමතැනින්ම කැපිලා යනවා. දැන් මේ ප්‍රකාශනයෙන් අපිට උත්තර හොයන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? T කියන කෙනා දන්නෙත් නැහැ, X කියන කෙනා දන්නෙත් නැහැ. එහෙනම් මේකේ නොදන්න පද කීයද? 2යි. නොදන්න පද දෙකක් තියාගෙන උත්තර හොයන්න බෑ නේද? නොදන්න පද දෙකක් තිබුණට අපි මෙතනින් හොයාගෙන තියනවා පුතේ t වල අගය x ට සමානයි කියලා. ඒ නිසා ආදේශ කරන්න පුළුවන්. කොහොමද ආදේශ කරන්නේ? w sin θ. බලන්න මේ t වෙනුවට මෙතනින් x ආදේශ කරනවා. එතකොට මෙතනින් එනවා x cos θ. ඒකෙන් අඩු වෙනවා 2යි x cos θ. ඒ නිසා උත්තරේ ඍණ x cos θ වෙනවා. සමානයි බිඳුවයි. මොකද්ද කළේ? මේ t වෙනුවට මෙතනින් x ආදේශ කරා. x cos θ ඍණ 2යි x cos θ සුළු නම ඍණ cos θ. මේක සුළු කරන්න x වල අගය සමානයි පුතේ මොකක් කියලා එනවද? මෙතනින් එනවා w sin θ. මෙහා පැත්තට ආපුවම x cos θ සුළු නාම එනවා w tan θ කියලා. එහෙනම් x වල අගය කාට සමානයිද? w tan θටම සමානයි. හැබැයි x වල අගය t ටත් සමානයි. එහෙනම් t වල අගයත් පුතේ w tan θම වෙනවා. පැහැදිලිද? බලන්න. එහෙනම් මේ ගානේදී පුතේ අපි A කියන සංදියේ ප්‍රතික්‍රියාව හොයාගත්තා. ඒ ප්‍රතික්‍රියාවේ තිරස්සන් රචකයක් විතරයි ඉතුරුනේ. ඒක w tan θට සමාන වුණා. ඒ වගේම සැහැල්ලු තන්තුවේ ආතතිය හොයාගත්තා. ඒකත් w tan θටම සමාන වුණා. පැහැදිලිද? හරි. ඔයාලට තවත් මේ කියපු කාරණේ පුතේ තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් නිකමට වගේ ඔය ගාන හදලා ඉවර වෙලා මේ d කියන වටත් ගූර්ණය ගන්න. මේ d කියන ලක්ෂය වටා ගූර්ණය අරගෙන සුළු කරන්න. එතකොටත් පුතේ x වලගේ කෙලින්ම එකපාරම w ඇසුරින් වලට හොයාගන්න හැකියාව තියෙනවා. තව කෙනෙක්ට ඕන නම් ඒ වටා ගූර්ණය ගන්න. එතකොටත් පුතේ t w ඇසුරින් ප්‍රකාශනයක් එයි. ඒ ප්‍රකාශනයේ සුළු කරලා වලට t වලගේ හොයා ගන්නත් පුළුවන්. එකම ගාන හදන්න දරුවනේ විවිධ වූ ක්‍රමවේදයන් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමය ගැන හිතන්න එපා. සුළු කිරීම තමන් නිවැරදිව කරන්න දක්ෂයි නම් උත්තර ගන්න පුළුවන් පුතේ. කලබල වෙන්න එපා. නිමාඩු පාඩුව නිදහසේ තේරුම් අරගෙන මේ ගානත් හදලා ඉවර කරගන්න. මේකෙන් පස්සේ පුතේ අපි තවත් ගානක් සාකච්ඡා කරමු. පුතේ ඔන්න අපි තව ගානක් අධ්‍යයනය කරන්න යනවා. බලන්න අපි ගානෙන් ගාන පොඩි වෙනස්කම් කරනවා. හැබැයි මේ සිදු කරන වෙනස් කිරීම තුල පුතේ ඔයාලට අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න ලැබෙනවා සහ අලුත් දේවල් හිතන්න ලැබෙනවා. පැහැදිලිද? ඒ නිසා දරුවනේ මේ සියලුම දේවල් ගෞරවයෙන් යුතුව ඉගෙන ගන්න. එතකොට ඔයාලට මේ විෂය පාඩම බැරි වෙන්නේ නැහැ. බලන්න දිග 2a සහ බර w වන එකාකාර ABAC දඬු දෙකක් තියෙනවා. හරිද? ආන්ගේ දඬු දෙක A ලක්ෂයේදී සුමට ලෙස සංදි කර දඬු දෙක සිරස්තලයක සමතුලිතතාවයේ තියලා තියෙන්නේ B හා C කෙලවර සුමට තිරස්තලයක් මත ගැටෙමින්ය. එහෙනම් මෙතෙන්ට එනකන් ගත්තාම ගාන අර කලින් අධ්‍යයනය කරපු ගණන් වලට සමානයි. පැහැදිලිද? එහෙනම් ඒ කොටස් වලින් මේ ගැටලුව විසඳන්න දැනුම අපිට ලබා ගන්න පුළුවන්. හරි. නමුත් මේ ගානේ වෙනස්කමක් තියෙනවා. AB දණ්ඩේ මධ්‍ය ලක්ෂයත් C කෙලවරත් සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න ගාන කියවුවා. ඊළඟට තව දත්තයක් තියෙනවා. BAC කෝණය අංශක 60යි කියලා. එහෙනම් මගේ දරුවෝ ටික පුතේ මේ ගාන ලියාගෙන වීඩියෝ එක නතර කරන්න. නතර කරලා රූප සටහන අඳින්න. රූප සටහන ඇඳලා ඉවර වෙලා පුතේ බලන්න
ඔයාලට මේ ගාන තනියම හදාගෙන යන්න පුළුවන්ද කියලා. එතකොට මේ ගානේදී හොයන්න ඕනේ කාරණා මම ලියලා නැහැ. සුපුරුදු විදිහට ඔයාලට හොයන්න පුළුවන් නම් තන්තුවල ආතති ඒව හොයන්න. අභිලම්බ ප්‍රතික්‍රියා හොයන්න පුළුවන් නම් ඒව හොයන්න. සංදිවල ප්‍රතික්‍රියා හොයන්න පුළුවන් නම් ඒ කියන්නේ තිරස් සිරස් සංරචක හොයන්න පුළුවන් නම් ඒව හොයන්න. පැහැදිලිද? ඒව සියල්ලම මම මේ ගානේදී ඔයා හදයි කියලා බලාපොරොත්තු වෙනවා. හරිද? හරි. එහෙනම් ඊළඟට දරුවනේ අපි බලමු මම රූප සටහන ඇඳපු එකත් ඔයාලගේ රූප සටහනත් ගැලපෙනවද කියලා සහ එතනින් පස්සේ අපි කොහොමද ගාන හදාගෙන යන්නේ කියලා. ඔන්න බලන්න රූප සටහන මම ඇඳලා තියෙනවා. මොනවද ඒකේ ලකුණු කරන්න තියෙන දත්ත? ඒ ලක්ෂයේදී තමා සුමටව සංදි කරලා තියෙන්නේ මෙන්න A. එකක් B. ඒ නිසා මේක තමා AB දන්න. අනිත් එක පුතේ A C දන්න. මෙයාගේ මධ්‍ය ලක්ෂයේ මම D කියලා දාගන්නම්. ඒ D කියන ලක්ෂයේ ඉඳන් C කියන ලක්ෂයට සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. සැහැල්ලු ඇදින්නේ නැති තන්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතන සමස්ත කෝණය පුතේ අංශක 60ක් වෙනවා. මේ සමස්ත කෝණය අංශක 60ක් වෙනවා. කාරණේ පැහැදිලිද? දිග 2a සහ බර w වෙනවා. එහෙනම් මෙන්න මේ එක් කොටසක දිග සිම්පල් a ද මේ කොටසේ දිග සිම්පල් a ද ඒ කියන්නේ සමස්ත දිග 2a ද මේ සමස්ත දිග 2a ද වෙනවා. හරි. ඔය ටිකෙන් පස්සේ තන්තු වල ආතති ගැන කතා කරන්න කලින් අපි මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර සිරස්ව පල්ලෙහාට ක්‍රියා කරනවා w. මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් සිරස්ව පහළට බර ක්‍රියා කරනවා w. ඔය ටික ලකුණු කරගෙන ගියා. හරි. එතනින් පස්සේ හොයන්න පුළුවන් කාරණා හොයමු. පුතේ මෙන්න මේ දිගයි සමානයි නේද? එහෙනම් මේ ඇඳලා තියෙන්නේ මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක් නම් මේ සමස්ත කෝණය මම ඇල්ෆා කියලා ලකුණු කරගත්තොත් මෙන්න මේ සමස්ත කොණයත් ඇල්ෆා වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට තේරෙනව නේද 2 ඇල්ෆා ධන අංශක 60 180ට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ 2 ඇල්ෆා වලාගේ 120ට සමාන වෙන්න ඕනේ. එහෙනම් ඇල්ෆා වලාගේ අංශක 60ක්ම වෙන්න ඕනේ. ඒකෙන් ඔයාලට හොයාගත්ත හැකි මෙන්න මේ එක් කෝණයකගේ අංශක 60යි කියලා. මේ එක් කෝණයකගේ කීයද අංශක 60යි කියලා හොයාගන්න පුළුවන්. කාරණේ නිරවුල්ද නැද්ද? පැහැදිලිද? එහෙනම් මේ එක් කෝණයකගේ කීයද අංශක 60යි. පුතේ මේ එක් කෝණයකගේ අංශක 60 වුණ ගමන් මෙතනින් නිර්මාණය වෙලා තියෙන්නේ මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක්. මේක සැලකුවහම මෙතනින් නිර්මාණය වෙලා තියෙනවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් අනිත් ශීර්ෂයට රේඛාවක් එන්දොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා කියලා. ඒක හිතන්න සමපාද ත්‍රිකෝණවල දැනුනේ. එහෙනම් මේ කෝණය අංශක 90යි මේක 60යි නම් මෙතන තියෙන ඊටා කුඩා කෝණේ අගේ අංශක 30ක් වෙනවා. එහෙනම් මේ කෝණේ අගයත් අංශක 30ක් වෙනවා. බලන්න. එහෙනම් ඔයාලට ජ්‍යාමිතික දැනුම භාවිතා කරලා පුතේ මේ කෝණයක අගය 30 බවත් මේ කෝණයේ 60 බවත් මේ සමස්ත රූපයේ සමපාද බවත් හොයාගන්න හැකියාව තියෙනවා. කාරණේ පැහැදිලිද? හරි. ඊට අමතරව අපිට කලින් හදපු ගානේ රටාවටම දැන් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු කරමු. පුතේ මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු කරද්දී මෙතනින් ඇතිවෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R විදිහටත් කලින් ගානෙත් එහෙමනේ. මෙතනින් ඇතිවෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R විදිහටත් ලකුණු කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි බැරි? පුතේ මේ රූපය ගත්තාම සමපාද ත්‍රිකෝණයක් වුණාට මේ රේඛාව වටා මෙයා සමමිතිකත්වයක් දක්වන්නේ නැහැ. මේ රේඛාව වටා මෙයා සමමිතිකත්වයක් දක්වන්නේ නැහැ. හේතුව තන්තුව තියෙන්නේ මේ ආකාරයෙන්. සමමිතිකත්වයක් නොදක්වන හේයින් පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවන් සමාන ලෙස ගත නොහැක. ඒ නිසා එකක් R1 නම් අනිත් එක R2 වෙනවා. එකක් R1 නම් අනිත් එක R2 වෙනවා. පැහැදිලිද? එහෙනම් ඒ කාරණයත් එකතු කරගන්න. දැන් ඔයාලට පුතේ
මේ මෙතන සැලකුවම සංදිය වෙන් කරේ නැහැ. එහෙනම් මෙතන සියලුම බල අභ්‍යන්තර බලයන් වෙනවා. තන්තුව වෙන් කළේ නැහැ. තන්තුවේ ආතතිය එහෙනම් අභ්‍යන්තර බලයක් බවට පත් වෙනවා. මේ W බාහිර බලයක්, බාහිර බලයක්, බාහිර බලයක්, බාහිර බලයක්. මේ බලයන් හතර බාහිර බල වෙනවා. සමස්ත පද්ධතියම සලකපුවම ඒ කියන්නේ රාමුවේම සමතුලිතතාවය සැලකුවම. එහෙනම් අපිට පුළුවන් පුතේ රාමුවේම සමතුලිතතාවය සලකලා R1 අගයත් R2 අගයත් සොයන්න. හරි. දැන් ඔන්න දරුවනේ එහෙනම් මම රාමුවේ සමතුලිතතාවය සලකනවා. රාමුවේ සමතුලිතතාවය සලකලා සිරස් විභේදනය ගත්තොත් පුතේ අනිවාර්යයෙන්ම රාමුවේ සමතුලිතතාවයට සිරස් විභේදනය මොකක් වෙන්න ඕනද පුතේ? බිඳුව වෙන්න ඕනේ. හරි. රාමුවේ සමතුලිතතාවයට සිරස් විභේදනයේ බිඳුවයි නම් R1යි R2යි පල්ලෙහාට 2W. එහෙනම් පුතේ R1 ධන R2 ඍණ 2W සමානයි බිඳුවයි. ඒ නිසා R1 ධන R2 සමානයි 2W කියලා පළමු සමීකරණය අපිට ලැබෙනවා. හැබැයි මේ වෙලාවේදී කලින් සුළු කිරීම වගේ R1 යගේවත් R2 යගේවත් සෙවීමේ හැකියාවක් අප සතුව නැත. හේතුව ඇයි? නොදන්න පද දෙකයි පුතේ. නොදන්න පද දෙක හොයන්න සමීකරණ එකයි. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ පුතේ R1 හා R2 අගේ හොයන්න තවත් සමීකරණයක් ලබා ගන්න. එහෙනම් මගේ දරුවෝ ටික කල්පනා කරන්න පුතේ R1 හා R2 අගේ සෙවීම සඳහා තවත් සමීකරණයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණය. එහෙනම් ඒ අවස්ථාවේදී පුතේ අපිට රාමුවේ සමතුලිතතාවයමයි සලකන්න වෙන්නේ. රාමුවේ සමතුලිතතාවයේ සලකුවහම පුතේ R1 බාහිර බලයක්, W බාහිර බලයක්, W බාහිර බලයක්, R1 R2 බාහිර බලයක්. එහෙනම් ඔයාලා ක්‍රමයක් යෝජනා කරන්න පුතේ මේ R1 හා R2 සඳහා තවත් සමීකරණයක් ලබා ගන්න. ඒ සඳහා මම යෝජනා කරනවා සුපුරුදු විදිහටම පුතේ රාමුවේ සමතුලිතතාවය සලකන්න. රාමුවේ සමතුලිතතාවය සලකලා පුතේ මේ C වටා පූර්ණය ගන්න. C වටා පූර්ණය ගත්තොත් පුතේ R1 එන්නේ නැහැ. ඔයාලට R2 හොයන්න පුළුවන්. එහෙම නැත්නම් රාමුවම සලකලා පුතේ B වටා පූර්ණයක් ගන්න. එතකොට R2 එන්නේ නැහැ. ඔයාලට කවුරු හොයන්න පුළුවන්ද? R1 හොයන්න පුළුවන්. R1 හෝ R2 හොයාගත්තන් පස්සේ ඒ අගේ මෙතෙන්ට ආදේශ කරන්න පුතේ ඔයාට අනිත් එක්කෙනා හොයන්න හැකියාව තියෙනවා. දැන් අපි ගාන හදලා බලමු පුතේ. දැන් පුතේ ඔයාලට මම අලුත් ආයෙ කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මේව හොඳට තේරුම් ගන්න. එකපාරක් තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත්. එතකොට අනිත් ගණන් වල ඒක භාවිතා කරන්න පුළුවන්. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට දිගත් A, මේ දිගත් A, මේ දිගත් A, මේ දිගත් A. ඔන්න ඔය වන පරිද්දෙන් නේද මේ රූප සටහන තිබුණේ. හරි. අපි දන්නවා මේ එක කෝණයකගේ අංශක 60යි. එහෙනම් මේ කෝණයේ අගයත් අංශක 60යි. ඒකත් පැහැදිලිද? හරි. ඔයාලා මෙතන තියෙන පොඩි ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර බලන්න. එතකොට පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ අගය A අපිට ඕනේ බද්ධපාදය. ඒ නිසා මේ දිග A cos 60යි. හරි. ඒ වගේම මෙන්න මෙතනින් මම තිරස් රේඛාවක් ඇන්දොත් පුතේ ඒක මෙතෙන්ටම එනවනේ. මේ කෝණය කීයද? අංශක 60යි. හරි. එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ අගය A අපිට ඕන වෙනවා මේ බද්ධපාදය. කර්ණයේ එනම් බද්ධපාදය මොකද්ද? A cos 60යි. එහෙනම් මේකත් A cos 60යි. මේක අංශක 60යි නම් මේක කීයද? අංශක 60යි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට දිග කොච්චරක්ද? A. ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය A බද්ධපාදය. එහෙනම් මේකත් A cos 60යි. මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකපොම් මෙතන ඉඳන් මෙතෙන්ට A. එහෙනම් මේ දිග A cos 60යි.
පැහැදිලිද? එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ ආකාරයෙන් රූපයක් නිරූපණය කළොත් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග මේ දිග මේ දිග මේ දිග ඔක්කොම සමානයි. පැහැදිලිද? ඒ නිසා මම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන a cos 60 කියන දිගට b වගේ සංකේතයක් දැම්මොත් මේ සෑම දිගක්ම b වලටම සමානයි. සෑම දිගක්ම b වලටම සමානයි. මේ දිගෙහි කතාව අපිට වැදගත් වෙනවා පුතේ ගූර්ණයන් ගන්නකොට. මේ දිගෙහි කතාව අපිට වැදගත් වෙනවා ගූර්ණයන් ගන්න. හරි. මම දැන් r1 හා r2 අතර රූප සටහනේ ලකුණු කරානේ. හරි. ඒ දෙන්න ආයෙ මෙතෙන්ට ලකුණු කරන්නම් පැහැදිලි කරන්න. මේක අපි ලකුණු කළේ පුතා r1 විදිහට. මේක අපි ලකුණු කළේ පුතේ r2 විදිහට. මෙතන w තිබ්බා. මෙතන w තිබ්බා. හරි. සුපුරුදු විදිහට මම කලින් සඳහන් කළානේ රාමුවේ සමතුලිතතාවයට කියලා. ඔයාලා එතෙන්ටම ලියලානේ තිබ්බේ. එහෙනම් මම දැන් පුතේ මේ රාමුවේ සමතුලිතතාවය සලකලා c වටා ගූර්ණය ගන්නවා. c වටා ගූර්ණය මම ගන්නවා මේ පැත්තට. ලැබෙන උත්තරේ බිඳුවයි. හේතුව රාමුව සමතුලිතයි. තේරුණාද? හරි. දැන් මේ c වලට පෑන තියාගත්තොත් මට තේරෙනවා w කියන බලය කරකින්නේ මේ පැත්තට නේද? එහෙනම් w කින් ඇති වෙන්නේ මේ පැත්තට ගූර්ණයක් ධන ගූර්ණයක්. w වතාවක්. දැන් w කියන බලයේ ක්‍රියාරේඛාව මේක පුතේ ඒකට ලම්බ දුර මේක. පැහැදිලිද? එහෙනම් මේ ලම්බ දුර මට කෙලින්ම ගත්ත හැකි b කියලා. ඔන්න මම දාගත්ත සංකේතය. ඊළඟට මෙන්න මෙතෙන්ට පෑන තියාගත්තාම මේ w කරගෙන්නෙත් මේ පැත්තට නේද? එහෙනම් මේ දිශාවමයි ඒකෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක් w. ලම්බ දුර කොච්චරක්ද? මෙන්න මේක නේද ක්‍රියාරේඛාව. ඒ ක්‍රියාරේඛාවට මෙතන ඉඳන් තියෙන දුර 3b. අර b වගේ 3 ගුණයක් 3b. ඊළඟට මෙතනින් පෑන තියාගත්තාම පුතේ r2 කරකෙන්නේ මේ පැත්තට. ඒ නිසා මේකට ප්‍රතිවිරුද්ධයි ඍණ r2 වතාවක්. r2 ක්‍රියාරේඛාව ඉහළට පුතේ ඒකට තියෙන ලම්බ දුර කියන්නේ b b b b පද 4ක් 4යි b. පද්ධතිය සමතුලිතයි. උත්තරේ බිඳුවයි. පැහැදිලිද? දැන් මේ සියලුම තැන් වලින් බලන්න අපි අතින් දාගත්ත b කියන පදය කැපිලා යනවා. අපි අතින් දාගත්ත b කියන පදය කැපිලා යනවා. b කියන පදය කැපිලා ගියාපුවම එනවා පුතේ 4යි w සමානයි 4යි r2 කියලා. එහෙනම් r2 අගය w-ටම සමාන වන පරිදි පිළිතුරක් ලැබෙනවා. එහෙනම් මෙතනදී මම ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කළා මගේ දරුවනේ ආන්වර වගේ රූප සටහනක ලම්බ දුරවල් මේ සමාන පද ඇසුරින් පහසුවෙන් ලියන හැටි. දැන් බලන්න පුතේ අපි මේ වගේ එකකට b කියන කෙනා වෙනුවට a cos 60 කියන එක ආදේශ කරා නම් මේ ප්‍රකාශනයේ දික් වෙනව නේද? ප්‍රකාශනයේ දික් වුණාම වර්ධින්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා දැන් ඔයාලා තේරුම් ගන්න මේ හැඩයේ තියෙන රූප සටහනක් ආවොත් පහසුවෙන්ම ලම්බ දුරවල් හොයන්න මෙන්න මේ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් කියන එක. මේ වගේ ගානක් එකපාරක් හදලා තිබ්බනම් ඇති. දක්ෂයා පුතේ එතකොට ඒ ශිල්ප වේදේ ක්‍රම වේදේ එයා ඉගෙන ගන්නවා. පැහැදිලිද? දැන් ඒ දේ තමයි ඔයාලට කියලා දුන්නේ. දැන් මේ r2 සමානයි w කියලා හොයාගත්ත කාරණේ පුතේ අපි ලබාගත් අංක 1 සමීකරණයට ආදේශ කරමු. අංක 1 තියෙනවා පුතේ r1 ධන r2 සමානයි 2w කියලා. ඒකට r2ට w ආදේශ කරපු ගමන් r1 අගයත් w කියලාම හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. බලන්න එහෙනම් r1 අගයත් r2 අගයත් අපි හෙව්වා. කාරණේ පැහැදිලිද? දැන් එහෙනම් r1 හොයලා ඉවරයි r2 හොයලා ඉවරයි. එන්න මේ රූප සටහනට. එන්න මේ රූප සටහනට. දැන් මේ r1 අගයේ w කියලාත් අපි හොයලා ඉවරයි පුතේ. r2 අගයත් w කියලා හොයලා ඉවරයි. තව කවුද හොයන්න තියෙන්නේ? දැන් ඔන්න අභ්‍යන්තර බලයන් හොයන්න යනවා. අභ්‍යන්තර බලයන් හොයද්දි පුතේ අපිට මේ සංදිය ගලවන්න වෙනවා. ඊට අමතරව මේ තන්තුවේ ආතතිය හොයන්න වෙනවා. හරි. අපි මේ සංදිය ගලවමුකෝ. දැන් අන්න මේ සංදිය ගැලෙවුවා. සංදිය ගලවලා මේ සංදියේ ප්‍රතික්‍රියාවන් තිරස් සංරචකයක් වන විදිහටත් සිරස් සංරචකයක් වන විදිහටත් ලකුණු කරනවා. මේ පැත්තට x ලකුණු කළොත් අපි පැහැදිලි කරා මෙයාගේ මේ පැත්තට x. මෙයාගේ මේ පැත්තට y ලකුණු කළොත්
මෙයාගේ මේ පැත්තට y. හැබැයි මගේ දරුවනේ මේක සමමිතිකත්වයක් නොදක්වන හේයින් ඒ සමමිතිකත්වයක් නොදක්වන්නේ මේ අතර තන්තුව තියෙන නිසා මේ y පදයන් පුතේ බිඳුව වෙන්නේ නැහැ. මේ y සංරචකයේ බිඳුව වෙන්නේ නැහැ. නමුත් සමමිතික නම් මේ y සංරචකයේ බිඳුව වෙනවා. ඒක වෙනම කතාවක්. පැහැදිලිද? ඊළඟට අභ්‍යන්තර බලයක් වෙනවා මේ ආතතිය t ඊළමතරව මේ ආතතිය t. මේ ආතතිය t කියන කෙනාගේ මේ කොටස බලපාන්නේ පුතේ මේ දණ්ඩට විතරයි. පැහැදිලිද? මේ ආතතිය t කියන එක බලපාන්නේ පුතේ මේ දණ්ඩට විතරයි මේ දඬු ගලවන්නේ. තේරුණාද? එහෙනම් දැන් ඔයාලට නොදන්න පද කීයක් හොයන්න වෙනවද? නොදන්න පද 3ක් හොයන්න තියෙනවා. එකක් t, අනිත් එක x, අනිත් එක y පුතේ. දැන් ඔයා දක්ෂයෙක් වෙන්න පුතේ මොනවා හරි ශිල්පයක් අනුගමනය කරලා මේ t වල අගය, මේ x වල අගය, මේ y වල අගය හොයන්න. ඒකට කතා 3 හොයන්නත් පුළුවන් නම් තන්තුවේ ආතතිය හොයලා ඉවරයි t හෙව්ව ගමන්. xy සංරචක හොයපු ගමන් පුතේ මේ a සංදියේ සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව හොයන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. එහෙනම් මගේ දරුවෝ පුතේ දැන් උත්සාහ කරන්න ඔය නොදන්න පද 3 හොයන්න. දැන් පුතේ හොඳට බලන්න මම AB දන්න විතරක් ගත්තා. දැන් බලන්න AB දන්නේට බලපාන A සංදියේ ප්‍රතික්‍රියා දෙක XY විදිහට ලකුණු කරා. AB දන්නට බලපාන ආතතිය ලකුණු කරා. AB දන්නේ බර W කියලා ලකුණු කරා. එහි තිබ්බ අභිලම්බ ප්‍රතික්‍රියාව R2 W විදිහටම ලකුණු කරා. ආයේ R2 කතාවක් සම්බන්ධ කරගත්තේ නැහැ. කාරණේ පැහැදිලිද? දැන් මේ දන්න සලකලත් xy කියලා නොදන්න පද 2යි t කියලා නොදන්න පද 1යි ඔය ගැන නොදන්න පද 3ක් හොයන්න තියෙනවා. හරි. ඔන්න මම ලියනවා වාක්‍යයක් AB දණ්ඩේ සමතුලිතතාවයට. එහෙනම් AB දණ්ඩේ සමතුලිතතාවය ගැන කතා කරද්දී සිරස් විභේදනය බිඳුවයි. තිරස් විභේදනය බිඳුවයි. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවයි. දැන් අපිට ඔය ඔක්කොම සලකන්න පුළුවන්. හේතුව මේ කෙලවරත් ගලවලා ඉවරයි, මේ කෙලවරත් ගලවලා ඉවරයි. දැන් මට කියන නොදන්න පද 3කින් පහසුවෙන්ම එක පදයක් හරි හොයන්න මෙතනදී අනුගමනය කරන්නේ මොන විදිහද? කෙනෙක් හිතනවා සිරස්ව විභේදනය කරමු කියලා. සිරස්ව විභේදනය කරද්දී නොදන්න tත් එනවා. ඒ t ගේ මේ පැත්තට තියෙන සංරචකයක් එනවා. y එනවා. උත්තරයක් හොයන්න බෑ. තව කෙනෙක් හිතනවා තිරස්ව විභේදනය කරමු කියලා. එතකොට පුතේ x එනවා. t ගේ තිරස් සංරචකය එනවා. ඒ නිසා නොදන්න පද දෙකයි එක්කෙනෙක්වත් හොයන්න බෑ. පැහැදිලිද? හරි. සිරස්ව විභේදනය කරොත් y සහ t ගේ සංරචකය y සහ t නොදන්න නිසා උත්තර හොයන්න බෑ. තිරස්ව විභේදනය කරොත් x සහ t ගේ සංරචකය නොදන්න පද දෙකයි උත්තර හොයන්න බෑ. ඊළඟට කෙනෙක් හිතනවා එහෙනම් ගූර්ණ ගන්නවා. එයා මෙතන වටා ගූර්ණය ගන්නවා. මෙතන වටා ගූර්ණය ගත්තාම මේ w විතරයි නැති වෙලා යන්නේ. t xy කියන නොදන්න පද 3 වෙනවා. උත්තර හොයන්න බෑ. මෙයා වටා ගූර්ණය ගන්නවා. t w නැති වෙලා යනවා. හැබැයි xy දෙන්නම වෙනවා. උත්තර හොයන්න බෑ. ඒ නිසා නොදන්න පද 3ක් තියෙන මේ රූප සටහනේ පහසුවෙන්ම එක උත්තරයක් සෙවන්න නම් පුතේ අපිට කළ හැකි එකම දේ වෙන්නේ පුතා බලපද්ධතිය සලකලා ඒ කියන්නේ AB ගේ සමතුලිතතාවය සලකලා ඒ වටා ගූර්ණය ගන්න එක විතරයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් පුතේ මම ඒ වටා ගූර්ණය ගන්නවා දණ්ඩේ සමතුලිතතාවය සලකලා මේ පැත්තට ලැබෙන උත්තරේ බිඳුවයි. හරි. දැන් මේ ගූර්ණ ගන්නනේ තියෙන්නේ. ඔන්න බලන්න මගේ පුතේ මේ පැත්තට කැරකුණොත් තමයි ධන ගූර්ණයක් එන්නේ. හරි. මෙයා වටා ගන්නකො. මේක කැරකෙන්නේ t කියන බලය මේ පැත්තෙන් ඔහොම. ඒ කියන්නේ මේ දිශාවට ප්‍රතිවිරුද්ධයි ඍණ. w කැරකෙන්නේ ඔහොම. ඍණ. මේ w කැරකෙන්නේ මෙහෙම. බලන්නකෝ දිශා එක හිතලා. එහෙනම් මෙයාගෙන් ධන ගූර්ණයක් මේ දෙන්නගෙන්ම ඍණ ගූර්ණයක්. තවදුරටත් පැහැදිලි කරන්න මේ ක්‍රියා රේඛාව දික් කරොත් මෙහෙට ඔයාට තේරෙනවා මේ පැත්තට කැරකෙන්නේ කියලා. t අනිවාර්යෙන්ම මේක ලම්බකයක් වෙලා තියෙනවා. එහෙනම් මේක මෙහෙටමයි කරකෙන්නේ. හැබැයි මේ w ගේ ක්‍රියා රේඛාව දික් කරොත් ඔයාට තේරෙනවා මේ ලක්ෂයේ වටා මේ w කරකෙන්නේ මෙහෙට ධන ගූර්ණයක්. පැහැදිලිද? දැන් ලම්බ දුරවල් හොයන්නයි තියෙන්නේ. හරි. කතාව පටන් ගමු t ගෙන්. දිශාව මාරුණා. එන ඍණ වතාවක් t.
ලම්බ දුර නේද? පුතේ බලන්න මෙතන ඉඳන් කෙලින්ම මේ t ගේ ක්‍රියා රේඛාවට ඇඳපු ලම්බකය නේද මේ? ඇයි මේ රේඛා දෙක අතර කෝණය අංශක 90යි. එහෙනම් t ගේ ක්‍රියා රේඛාවට a වල ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරමයි. ඒක නිසා ඒක a. දැන් මෙතෙන්ට පදයක් a කියලා ආපු නිසා අර කලින් සුළු කිරීමේදී අපි b කියලා එකක් සම්බන්ධ කරානේ. දැන් ආයේ මේ ගූර්ණයෙන් ගද්දී අර b සම්බන්ධ කරන්න පුළුවන්ද? බෑ. ඇයි දැන් b සම්බන්ධ කරන්න බැරි? දැන් ඔයා කොහේ හෝ තැනකට b කියලා කෙනෙක් දැම්මොත් මෙයත් එක්ක කැපිලා යන්නේ නැහැ. දැන් එහෙනම් මේ අවස්ථාවේදී b වෙනුවට අනිවාර්යයෙන්ම ආදේශ කරන්න ඕනේ a cos 60යි කියන එකම තමයි. වෙනස තේරෙනව නේද? මෙතන b ආදේශ කරොත් කැපිලා යන්නේ නැහැ. ඒ නිසා b වෙනුවට මෙතනදී a cos 60 ආදේශ කරන්න ඕනෙමයි. හරි. w කරකෙන්නේ මීට ප්‍රතිවිරුද්ධව ඍණ වතාවක් w. එහෙනම් w ගේ ක්‍රියා රේඛාවට ලම්බ දුර නේද? හරි. මතක් කරන්නකෝ කලින් ඇඳලා තිබ්බ රූප සටහන මේ වගේ එකක් නේද? එතකොට පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද? w ගේ ක්‍රියා රේඛාවට a වල ඉඳන් තියෙන ලම්බ දුර. මේ දුරම සමානයි මේ දුර. දැන් ඇත්තම ලම්බ දුර කියන්නේ මේකනේ. ඒකම මෙතන දුරටත් සමානයි. ඒකම මේ දුරටත් සමානයි නේද? අපි කලින් මෙන්න මේ දුර නේද b කියලා හොයාගත්තේ. මේ දුර නේද b කියලා හොයාගත්තේ. එහෙනම් මේක කාට සමානයිද ලම්බ දුර? a cos 60ට සමානයි. තවත් විදිහකට පැහැදිලි කරොත් මේක 30යි නම් මේක 60යි. මෙතන ඉඳන් මෙතෙන්ට දිග a. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ බද්ධ පාදය හොයන්න ඕනේ. කර්ණයේ දිග a කෝණය 60යි. a cos 60යි. එහෙනම් w වතාවක් b. b කියන්නේ a cos 60යි. ඊළඟට මේ w ගෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක් කියලා අපි හොයාගත්තා. එහෙනම් ධන w. ඒකට ලම්බ දුරනේ. මේන් බලන්නකෝ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද ලම්බ දුර. ඒ කියන්නේ කොච්චරද? 2b. තව විදිහකට පැහැදිලි කරොත් මෙන්න w ගේ ක්‍රියා රේඛාව. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි මොකක් වෙන්නේද? ලම්බ දුර වෙන්නේ. ඒකම තමයි මෙතනින් හොයාගත්තේ 2b කියලා. හරි. මොකද්ද 2b කියන්නේ? 2b වෙනුවට a cos 60යි. තව විදිහකට මේක හිතන්නකෝ. මෙන්න මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ දිග 2යි. කෝණය 60යි. බද්ධ පාදය ඕනේ. එහෙනම් කර්ණයේ වතාවක් cos θ. ඒ නිසා 2යි a cos θ. සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. පැහැදිලිද? දැන් බලන්න මේ හැම තැනම තියෙන a කියන පද මොකක් වෙලා යනවද? කැපිලා යනවා. හරි. මේ ප්‍රකාශනය තුල නොදන්න එකම එක්කෙනයි t. ඒ කියන්නේ අපිට t වලගේ හොයන්න පුළුවන්. සුළු කරන්න ඍණ t ඍණ w cos 60යිනේ. බලන්නකෝ මෙතන තියෙනවා ඍණ w cos 60යි. මෙතන තියෙනවා 2w cos 60යි. එහෙනම් සුළු වුණාම මොකක්ද ඉතුරු වෙන්නේ? w cos 60ක් ඉතුරු වෙනවා. උත්තරේ බිඳුවයි. එහෙනම් t වලගේ සමානයි w cos 60යි. cos 60 කියන්නේ කීයද? භාගයයි පුතේ. එහෙනම් t වලගේ w බෙදීම 2යි. එහෙනම් බලන්න අපි සුළු කරලා w බෙදීම 2 විදිහට t වලගේ හෙව්වා. දැන් t වලගේ දන්නවා නම් මොනව හොයන්න පුළුවන්ද? තිරස්ව විභේදනය කරලා x හොයන්න පුළුවන්. සිරස්ව විභේදනය කරලා y හොයන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙතනදී තේරුම් ගන්න ඕනේ පළවෙනි හා වැදගත්ම කාරණය AB දණ්ඩේ සමතුලිතතාවය තමයි සැලකුවේ පුතේ. AB දණ්ඩේ සමතුලිතතාවය සලකලා නොදන්න පද 3ක් තිබ්බා. ඒ නොදන්න පද 3 ඇසුරෙන් පහසුවෙන්ම හෙව්වේ T. අං එක හොයන්නේ කොහොමද කියලා තීරණය කරපු එක තමයි වැදගත්ම දේ. ඒ තීරණය කරපු විදිය අල්ලගන්න මගේ දරුවෝ ටික t වලගේ දන්නවා නම් AB දණ්ඩේ සමතුලිතතාවයට තිරස්ව විභේදනය කරලා x හොයන්න, සිරස්ව විභේදනය කරලා පුතේ y හොයන්න. හරි පුතේ. දැන් ඔන්න අපි බලමු AB දණ්ඩම සලකලා තිරස්ව විභේදනය කරලා හා සිරස්ව විභේදනය කරලා x y හොයන්නේ කොහොමද කියලා. එන්නකො මේ රූප සටහනට. පුතේ දැන් මෙතන අංශක 90යිනේ. හරි. මම මෙතනින් තිරසක් අඳිනවා. මෙහෙම තිරසක් ඇන්දොත් ඔයාලට තේරෙනව නේද මගේ දරුවනේ මෙන්න මේ සමස්ත කෝණයේ යගේ අංශක 60යි කියලා. මේ යගේ අංශක 60යි නම් අංශක 90ෙන් 30ක් වෙනවා මේ කෝණය. හරි. මේ කෝණය 30යි නම් දැන් අපිට මේ දණ්ඩේ සමතුලිතතාවයට t අදාළ කරගෙන සිරස් විභේදන තිරස් විභේදන කරන්න පුළුවන් නේ. හරි.
ඔන්න මම ආයෙ ලියන්නේ AB දණ්ඩේ සමතුලිතතාවයට කියලා. පළවෙනියටම තිරස් විභේදනයේ බිඳුවයි කරමු. එතකොට තිරස් විභේදනයේට ඔයාලා රූපෙත් එක්ක බලන්න යටින් මොනවත් එන්නේ නැහැ. W වෙන්නේ නැහැ. ඊළඟ W වෙන්නේ නැහැ. T එනවා. T කෝණය වැහෙන නිසා T cos 60යි. මේ දිශාවටමයි ධන. T cos 30යි පුතේ. cos 60යි නෙමෙයි cos 30යි. එහෙනම් T cos 30යි. මෙහෙට ආවා. T cos 30යි. ආයෙ මොනවත් බලන්නේ අතනින් තියෙනවා x ප්‍රතිවිරුද්ධ ඍණ x සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. ආදේශ කරන්න. T කියන්නේ W බෙදීම 2යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. x මෙහෙට ගියා සමානයි x. එහෙනම් x වල ගේනවා මූල 3 බෙදීම 4 වතාවක් W. x වල ගේ සමානයි මූල 3 බෙදීම 4 වතාවක් W. ඒක හරියි. ඊළඟට සිරස් විභේදනය කරමු. ඉහළට ලැබෙන උත්තරේ බිඳුවයි. අතනින් ඉහළින්ම එනවා ඒ සංදියෙන් y වලාගේ y. ඊට පස්සේ මෙතනින් t විභේදනය පල්ලෙහාට ඍණ. එහෙනම් t sin 30යි. t sin 30යි. w පල්ලෙහාට ඍණ අනිත් w උඩට. එතකොට යටට තියෙන w ට උඩට තියෙන w මොකක් වෙලා යනවද? නැති වෙලා යනවා. එහෙනම් මේ දෙන්න විතරයි සමානයි බිඳුව. සමානයි බිඳුව වෙන්නේ සමතුලිත නිසා. එහෙනම් y සමානයි. මෙයා මෙහෙට ආවා. t කියන්නේ w බෙදීම 2යි. sin 30 කියන්නේ භාගයයි. මේක සුළු කරන්න y වලා ගේනවා w බෙදීම 4යි. එහෙනම් x වලා ගියත් හෙව්වා y වලා ගියත් හෙව්වා. දැන් අපි ඔය දණ්ඩටම අදාළව සංප්‍රයුක්තය හොයමු. ඒ කියන්නේ ඔය xy වලට අදාළ සංප්‍රයුක්තය කොහොමද? x තියෙන්නේ මෙහෙට. මෙන්න x වලාගේ. y අපි ලකුණු කරේ මෙහෙට. ඒවට ධන උත්තර ආව කියන්නේ ওই දිශාවම තමයි. එහෙනම් පුතේ සංප්‍රයුක්තය මෙහෙට. මෙන්න r සංප්‍රයුක්ත x බලයත් එක්ක හදන කෝණය θ. හරි. එහෙනම් r හොයන්නේ කොහොමද? r සමානයි x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය. x වර්ග කරන්නකෝ. එතකොට එනවා 3y w වර්ගයේ බෙදීම 16ක්. y වර්ග කරන්නකෝ. w වර්ගයේ බෙදීම 16ක්. මේ දෙන්නගේ එකතුවේ වර්ගමූලය. මෙතනින් එනවා 4y w වර්ගයේ බෙදීම 16ක් කියන්නේ w වර්ගයේ බෙදීම 4යි සුළු කරාම උත්තරේ w බෙදීම 2යි. මෙන්න එහෙනම් r වල අගය හෙවත් සංප්‍රයුක්තයේ හෙව්වා. මම මේ වේගෙන් පැහැදිලි කරන්නේ සුළු කිරීම නිසා. එහෙනම් r වල අගය හෙවත් සංප්‍රයුක්තයේ හෙව්වා. ඒක w බෙදීම 2යි. එහෙනම් දිශාව tan θ. මොකද සම්මතය? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. ඒ කියන්නේ y බෙදීම x. y කියන්නේ මොකද්ද? w බෙදීම 4යි. x කියන්නේ මොකද්ද පුතේ? මූල 3යි w බෙදීම 4යි. මෙහෙම සුළු කරද්දී ඔයාලට තේරෙනව නේද පුතේ? මෙන්න මේ w බෙදීම 4ට මේ w බෙදීම 4 කැපිලා යනවා. w බෙදීම 4ට w බෙදීම 4 කැපුණාම ඉතුරු වෙන්නේ එක බෙදීම මූල 3ක් විතරයි. tan θ වල අගය එක බෙදීම මූල 3යි. මෙහෙම වෙන්න නම් θ වල අගය අංශක 30ක් වෙන්නම ඕනේ. පැහැදිලිද? මෙහෙම වෙන්න නම් θ වල අගය අංශක 30ක් වෙන්නම ඕනේ. හේතුව මෙතන θ කියන්නේ මොන කෝණයක්ද? සුළු කෝණයක්. මෙතන θ වල අගය සුළු කෝණයක් නිසා සංප්‍රයුක්තයේ තිරසත් එක්ක හදන කෝණය අංශක 30ක් කියලා හොයා ගන්නත් පුළුවන්. කාරණේ නිරවුල්ද? එහෙනම් දරුවනේ ඔන්න බලන්න. අපි මේ ගාන හදාගෙන යද්දී ආතතිය, xy සංරචක, අභිලම්බ ප්‍රතික්‍රියා, සංප්‍රයුක්තය, සංප්‍රයුක්තයේ දිශාව මේ සියලුම කාරණා හෙව්වා. ලම්බදුර හොයන කෙටි ක්‍රම කියලා දුන්නා. මේ සියලුම දේවල් හොඳට තේරුම් ගන්න පුතේ. මේ සියලුම කාරණා වැදගත් වෙනවා පාස් පේපර් ගණන් හදන්නත්, ඔයාලට ලැබෙන විභාග ප්‍රශ්න හදන්න. ඒ කියන්නේ ඔයාලගේ අවුරුද්ද විභාග ප්‍රශ්නේ හදන්න. ඒ නිසා සියලුම දෙනාට පුතේ ආශිර්වාද කරනවා.